समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुक्तदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता। साधु साधु साधु। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्। साधु साधु साधु। ये धम्मा हेतुपभवा तेषां हेतुं तथागतो आह तेषां तयो निरोधो एवं वादी महासमनो। सदा बुद्धि संपन्न पिनत्नी चित्त संतानगत अकुशल වේගයන් දුරු කරගෙන සියලු කුසලයන් වර්ධනය කරගෙන අපේ ජීවිතය උතුම් නිවන් මාර්ගය අපේ సంతාණයෙන් උපදින ආකාරයට කළ යුතු දේ නොකළ යුතු දේ ඉතාමත් ප්‍රායෝගිකව සිද්ධ කළ යුතුම වෙනවා. මොකද මාර්ගය කියලා කියන්නේ කතා කර විතරක් ඉන්න ඕන දෙයක් නෙවෙයි. යමක් දැනගන්න ධර්මය ශ්‍රවණය කරනවා, ධර්මයේ සාකච්ඡා කරනවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනවා. යමක් දැනගන්න අන්න ඒ දැනගත්ත දේ ක්‍රියාත්මක භාවයට භාවිතයට ගත යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහින්දා ඒ වගේ උතුම් අරමුණක් මූලික කරගෙන බෞද්ධ මාධ්‍ය ජාලය ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරලා තියෙන්නේ මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙලකට අපි යොමු විය යුතු බව ඉතාම පැහැදිලි භාවිතා කළ යුතු ධර්මයක් නිසාවෙන් ඒකින්ද අපි මේ ධර්ම දේශනා මාලාවේ ආරම්භ කරන්නේ ධර්ම කරුණු විතරක් එකතු කරගන්න නෙවෙයි, ධර්ම කරුණු එකතු කරගන්න ගමන් ප්‍රායෝගිකව අපි කුමක් කළ යුතුද කියලා සාකච්ඡා කරලා එක් කාරණාවක් හරි අපේ ජීවිතයට එකතු කර ගැනීමේ අභිලාෂයෙන් තමයි ධර්ම දේශනා මාලාව සංවිධානය වෙන්නේ. ඊයේ දිනේ වගේම අද දවසෙත් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ අපේ සිතේ තියෙන ක්‍රියාකාරීත්වය ගැන. අපි සාකච්ඡා කළා මින් පෙර ආසුව නිශ්චලව වාගේ තියෙන මේ සිත, ඒ කියන්නේ අපි දැන් මේ අත්ව ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ තරහ නැහැ හිතේ. නැත්තරම නැහැ. තරහ තියෙනවා නම් දැනෙන්න බෑ. තරහ හරි අපහසුයි. ඊර්ෂ්‍යාව මේ වෙලාවේ නැහැ. නැත්තරම නැහැ. තියෙනවා නම් දැනෙනවා. ඒක බොහොම අමාරුයි. දැන් නැහැ. දැන් බොහොම සාන්ත හැඟීමක් තියෙනවා. කොහෙවත් නැහැ. ඒක අපි සාකච්ඡා කරා. නමුත් රහතුත්මයන්න් වහන්සේගේ තුලත් නැහැ. එහෙනම් ඒකේ තේරුම අපි දැන් මේ රහත් වෙලාවක්ද? නැහැ. ඒ උත්තමයන්න් වහන්සේ නමකගේ මේ මොහොතේ අපේ වෙනස මොකක්ද කියලා අපි සාකච්ඡා කරා. වෙනස තමයි එතුමන් වහන්සේට තරහ නැහැ. හැබැයි ආය හැදෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව නැහැ, ක්‍රෝධය නැහැ, වෛරය නැහැ, රාගය නැහැ, ආය හැදෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ අපේ సంతානවලත් ඒවා නැහැ. හැබැයි මේව බාහිර ලෝකයට අරමුණු ගත වෙනකොට නැත්තම් මොනවා හරි දෙයක් මතක් වෙනකොට ඇහෙනකොට අපි හිතමු තරහකාරයෙක් කියලා. තරහකාරයා මේ වෙලාවේ හරි තරහකාරයාගේ නම මගේ අතින් එහෙම කියවුනොත් එහෙම තරහ ඇති වෙනවා නේද? එතකොට පේන්න ගියොත් වටින් පිටින් තරහ ඇති වෙනවා. බාහිර ලෝකේ අරමුණු අපේ సంతාණයට ඉන්ද්‍රියන් හරහා ඇතුල් වෙනකොට අන්න අර නොතිබ්බ දුර්වල නැත්තම් අපිට පීඩා ඇති කරන ධර්මතාවයන් අපේ තුල හැදෙනවා, උපදිනවා. අන්නේ ඉපදිය හැකි ස්වභාවය අපේ තුල තියෙනවා.
ස්වභාවය තියෙනවා කියන්නේ තියෙනවා කියන එක නෙවෙයි. හරියට සකරම් වහලකට වතුර වැටුනොත් සද්දේ ඇහෙන ස්වභාවය තියෙනවා. හැබැයි තාම වතුර වැටිලා නැහැ. වතුර වැටිච්ච වෙලාවට සද්දේ නැහැ. වතුර නැති වෙලාවට සද්දේ නැහැ. හැබැයි සද්ද ඇහෙන ස්වභාවය සකරම් වල තියෙනවා. ඒ වගේ අපේ సంతානවල තරහට අදාළ ඊර්ෂ්‍යාවට අදාළ ක්‍රෝධයට අදාළ ආදරයට අදාළ රාගයට අදාළ අරමුණු ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් තුලින් ඇතුල් වෙනකොට ඒවා අර වගේ ධර්මතාවයන් උපදින ස්වභාවය තියෙනවා. ආන් ඒකට කියනවා අනුසය කියලා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කළා යම් ප්‍රමාණයකට. දැන් ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? හිත නොසන්සුන් භාවයට පත් වෙනවා. දැන් සාමාන්‍ය ඉන්න කෙනෙක් වගේ නෙවෙයි. කවුරු හරි දැන් අපි මෙහෙම සාන්තව ඉන්න කෙනෙකුට කවුරු හරි නුරුස්සන වැඩක් කරනවා දැක්කොත් දිගින් දිගට අපි නිකන් හූරනවා වගේ නිකන් ඇතුලෙන් හිත. නේද? හරියට නිකන් රත් වෙනවා වගේ, කසනවා වගේ, දැවෙනවා වගේ වෙලාවක ඉන්න බැරි වෙනවා. හූරනකොට, කසනකොට, රත් වෙනකොට, දැවෙනකොට ඉන්න බෑනේ මේ ශරීරය. ආන් ඒ වගේ මේ හිතත් අන්න ඒ වගේ. ඒ වෙලාවට අපි නලියන ගතිය තියෙනවා. ඒ කියන්නේ නොසන්සුන් වෙනවා. අර අනුසය වශයෙන් ඉස්මතු වෙලා නැතුව ස්වභාවය තිබුණා නම් තරහ ඇති වෙන්න ඒ ස්වභාවය තිබිලා ඒ ස්වභාවය හිත නොසන්සුන් කරන ගතියට ආපුහම කියනවා පරිඋත්ථාන කියලා. ඒතකොට කියනවා පරිඋත්ථාන කියලා. නොසන්සුන් ස්වභාවය තවදුරටත් වර්ධනය වෙලා එක වෙලාවක අපි කියනවා මම ඉවසුවා මගේ ඉවසන සීමාව පැන්නා කියලා. සීමාව පැන්නා කියලා. නේද? ඕනම කෙනෙක් එහෙම යමක් ඉවසගෙන ඉඳලා මොකද කරන්නේ? එකපාරටම ඉවසන සීමාව ඉවර වෙනවා. ඒක අපි හිතන්නේ ඉවසන සීමාව කියනකොට තරහ විතරයි කියලා. තරහට විතරයි ඉවසන සීමාව තියෙන්නේ. මට ඉවස ගන්න බැරුණා මං බැන්නා මං ගැහුවා කියලා කියන මගේ ඉවසීමේ සීමාවක් තියෙනවනේ කියලා එහෙම කියනවා. අන්නේ ඉවසීමේ සීමාව තරහට විතර නෙවෙයි පින්නන්නේ. අනිත් හැම කෙලෙස් ධර්මයකටම තියෙනවා. දැන් ඔන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දැඩි අධිෂ්ඨානයක් අරන් ඉන්නවා මං ආයෙ කවදාකවත් ඉස්වචන කියන්නේ නැහැ, ඔබදූප කියන්නේ නැහැ, සම්ප්‍රප්පලාප කියන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ඔන්න එහෙම හිතාගෙන ඉන්නකොටම අන්න අර පැත්තෙන් කවුරු හරි කෙනෙක් කට්ටියක් පොයේ දවසේ නේද උදේ එකතු වෙලා දන්නවනේ සමහර විහාරස්ථානවල තියෙන වැඩසටහන් වලදී වැඩසටහන කොච්චර සංවිධානය කරලා තිබ්බත් සමහර උපාසක උපාසිකාවෝ ඉතින් මොනවා හරි කියනවා කට්ටිය එකතු වෙලා ඉතින් ගමේ කට්ටිය එකතු වෙන හොඳම දවසේ අන්න එහෙම කට්ටිය කියවන වෙලාවේ මෙහි ඉන්න කෙනාට කරන්නේ නැහැ කියලා හිතුවට ඇදීලා යනවා පැත්ත. ඉවසගෙන හිටියා ඉවසන්න බැරුව ඒ පැත්තට ඇදලා යනවා. හොඳටම අසනීප තත්ත්වයක් තියෙනවා මොන හරි කෑම જાතියක් කන්න හොඳ නැහැ. ඉවසගෙන ඉන්නවා. එක සීමාවක් එහාට මොකද වෙන්නේ? දාන්නෙම නැහැ පැත්තට පැන්න කාගෙන ගියා. නේද? දියවැඩියා වැඩිච්ච අය. සමහර අයට වෛද්‍යවරයා කියලා වෙනවා අක්මාව ඉදිමිලා තියෙන්නේ ආයෙ හැම මත්පැන් බොනව නෙවෙයි කියලා. වහ බොනවා වගේ බොනවා ඇවිල්ලා. ඒ මොකද? කැමැත්තෙන්ද? නොකර බැරි ස්වභාවයකට නම මොකද ඉවසන්න බැරි ගතියක් එනවා. අන්න බලන්න නොසන්සුන් වෙලා යම් ලෝභයක්, දේශයක්, මෝහයක් මූලික කරගත්ත නොයේකුත් අකුසල ධර්ම අපේ හිතවල ඇති වෙනකොට ඒවා නොසන්සුන් භාවයට පත් වෙලා එක වෙලාවකදී ක්‍රියාත්මක භාවයට යනවා. අන්නේ නොසන්සුන් භාවයට පත් වෙලා තියෙන අවස්ථාවට කියනවා පරිඋත්ථාන කියලා. ඒක ක්‍රියාත්මක භාවයට යන අවස්ථාවට ගියාට පස්සේ කියනවා විතික්‍රමණ කියලා. ඒතර එක්කෙනෙක්ම ගත්තහම නැත්නම් කීප දෙනෙක් ගත්තහම ඉවසීමේ සීමාව කියන එක එක එක්කෙනාට සමානද නැත්නම් වෙනස්? වෙනස්. එහෙනම් අපි එක එක්කෙනාගේ වෙනස්. ඒක අපිට හොඳට තේරෙනවා. එකම සිද්ධියක් වෙනකොට එක්කෙනෙකුට අඩුවෙන් තරහ යන අතර වාරේ තවත් කෙනෙකුට වැඩි තරහ යනවා. ඊළඟට එක්කෙනෙක්ම ගත්තහම කාලෙන් කාලෙට වෙනස්ද? අපි මේවා සාකච්ඡා කරා. නමුත් නැවත මතක් කරනවා එක්කෙනෙක්ම ගත්තත් කාලෙන් කාලෙට ඉවසීමේ සීමාව අඩු වැඩි වෙනවද නැද්ද? එහෙනම් ඉවසීමේ සීමාව ප්‍රබල වෙන්න ඉහළ කරගන්න ඕනේ.
ලොකු ඉවසීමේ හැකියාවක් කෙනෙකුට තියෙනවා නම් අර විතික්‍රමන මට්ටමට යන්නේ අනිත් අයට වැඩිය ගොඩක් පස්සේ. උදාහරණයක් විදිහට කෙනෙක් 10 සැරයක් විතර බයිනකොට එක්කෙනෙක් ගහන්න යනවා. තව එක්කෙනෙක් ඉන්නවා එක්කෙනෙක් 5 සැරයක් විතර බයිනකොටම ගහන්න පයින්නවා. තව එක්කෙනෙක් ඉන්නවා යන්තම් දකින්නකොටම එක සැරයක් මොනවා හරි කියනකොට ගහන්න පයින්නවා. ඒ කියන්නේ ක්‍රියාත්මක එයාගේ හිතේ කෙලෙස් ඉක්මනට නැగిලා ක්‍රියාත්මක භාවයට යනවා. එහෙනම් ඔන්න ඔය සීමාව කියලා එකක් අපිට තේරෙනවා. ආන්ගේ සීමාව වෙනස් කරන්න පුළුවන් බව කොහොමද වෙනස් කරන්නේ? සමාදන් වෙලා සිල් රැකීමෙන්. නිවැරදිව සිල් රැකලා අපි පුරුදු පුහුණු කරන්නේ ඉවසීම, අදිස්ථානය, මෛත්‍රිය. ඒ මොකද ඔය අසිහිය ඇති වෙනකොට අකුසල් නැගෙනකොට ඉවසීම විතරක් නෙවෙයි උතන අයින් වෙන්නේ. අන්න මම අදිස්ථාන කරගෙන ඉන්නවා ආයෙ මම පරිසවචන කියන්නේ නැහැ කියලා අදිස්ථානයක් කරනවා. ඒ අදිස්ථානය කරන ඔය සීමාව පහ වුණාට පස්සේ අසිහියෙන් දොඩවනවා. තරහ ගියාම සිහියෙන්ද කතා කරන්නේ අසිහියෙන්ද? අසිහියෙන් කතා කරන්නේ තරහ ගියාම. නේද? එහෙනම් අසිහියෙන් නම් කතා කරන්නේ සිහිය නැති වෙලා. එහෙනම් සිහිය නැති වෙනවා ඊළඟට මම වීරයෙන් ඉන්නවා කොහොම හරි මම මේක ආරක්ෂා කරගන්නවා කියලා. වීරිය නැති වෙනවා. එහෙනම් සිහිය නැති වෙන වෙලාව විතරක් නෙවෙයි ඉවසීම නැති වෙනවා, අදිස්ථානය නැති වෙනවා, මෛත්‍රිය නැති වෙනවා, වීරිය නැති වෙනවා, උපේක්ෂාව නැති වෙනවා. ඔය සීමාව පැන්නොත් ඔක්කොම ඉවරයි. මහා භයානක සීමාවක්. නේද? ඔක්කොම ඇත්ත අමතක වෙලා පිස්සු හැදෙනවා වගේ ඊට පස්සේ. දන්නව නේද? හොඳට ඉන්න අයට මොකද වෙන්නේ? සමහර වෙලාවට අපිටම කියනවනේ සමහර අය කියන්නේ නැද්ද බලන්න. අම්මේ දෙවි කෙනෙක් වගේ වෙලාවකට හැබැයි වෙලාවකට දෙවි කෙනෙක් වගේ ඉන්න මනුස්සයා වෙලාවකට මොනවා වගේ කියලාද කියන්නේ? යසයෙක් වගේ කියනවා. වෙලාවකට දිව්‍යාංගනාවක් වගේ ඉන්න තැනත්තා වෙලාවකට යසනියක් වගේ කියනවා. මොකද මේ වෙලාවෙන් වෙලාවට වෙනස්. අවුරුද්දක් ගැන ඕනේ නැහැ අපි ගානේ හිතලා බලන්න. අපේ හිත වෙලාවකට හරීම දෙවි කෙනෙක් වගේ නේද? හරී සාන්තව හොඳ තත්ත්වෙන් අනිත් අයට පිට වෙන්න වගේ අදහසකින් ඉන්න අතර වාරේ තවත් වෙලාවකට කොහොමද? අපිටම තේරෙනවා යස්සෙක් වගේ නේද? යස්සෙක් වගේ ගතිමතු වෙනවා. ඒ මොකද ඒ ඔන්න අපේ මේ හිතේ තියෙන මේ නොපෙනෙන හිතේ තියෙන මේ ඇත්ත ස්වභාවය අපිට පෙනුන්නේ නැහැ, තේරුන්නේ නැහැ. මේක දැනගෙන වැඩ කරන්න ඕනේ. මේ සීමාව පැන්නොත් එහෙනම් මොකද වෙන්නේ? සමහර අය හිතන්නේ මං කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කවදාකවත් කියලා. දැඩි තීරණයක ඉන්නවා. හරි. නමුත් බාහිර පරිසරය සකස් වෙලා අවශ්‍ය කරන ඒ රහසිගතව කටයුතු කරන්න පුළුවන් තත්යකට ඒ වගේ පරිසරය හරියට සකස් වුණොත් සමහර අය ඉවසගෙන ඉඳලා එකපාරටම නේද වැරදි බැඳෙනවා. වැරදි බැඳුනට හැබැයි මොකද වෙන්නේ? පස්සේ හරියට පසුදැවෙනවා. නේද? පස්සේ පසුදැවෙන්නේ තමන් ළඟම හොඳ ධර්මතා තිබිලාද නැද්ද? සමහර අයගෙන් වැරදි වුණාට හොඳ ධර්මතා එයා ළඟම තිබිලා කවුරුත් කියලා දෙන්නෙම නැතුව පසුතැවෙනවා. නේද? එහෙනම් මේ වාගේ තේරුම මොකක්ද? එහෙනම් එක සීමාවකින් එහාට අපිට මේක කරන්න බෑ. අන්නේ සීමාව වර්ධනය කර ගැනීම සඳහා අපි ඊයේ දවසෙත් සාකච්ඡා කරා සමාදන් වෙලා සීලය ආරක්ෂා කරන්න. සමාදන් වෙනවා කියන්නේ මොකද්ද? සීලය අදිෂ්ඨාන කරගන්න වෙලාවේ අදහසක් තියෙන්න ඕනේ. මම මේ සීලය රකින්නමයි කියලා. මම ප්‍රාණඝාත කරන්නේ නැහැ, අදත්තාදාන කරන්නේ නැහැ, කාමයේ වර්ධව ඇතිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. අන්න එහෙම දැඩි අදිස්ථානයක් තියෙන්න ඕනේ. එතකොට මේ අදිස්ථානයේ විතරක් නෙවෙයි ඒකත් එක්ක සිහිය තියෙන්න ඕනේ, වීරිය තියෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ අපි සිහියෙන් සිල් සමාදන් වෙන්න ඕනේ. එතකොට තමයි සමාදන් වෙනවා කියන්නේ. සමහර අය කියවලා නිකන් ඉන්නවා. අන්නේ සමාදන් වුණාට පස්සේ කැඩෙන වෙනදා කැඩිච්ච වාරයකදී ආරක්ෂා කරනකොට සීලය නේද? මම මෙහෙම කිව්වා මතකද? උසපයින්ද පුරුදු වෙන්න ඕන නම් ක්‍රීඩකයෙකුට යා උසපයින්ද ඕනේ. සිහිය වර්ධනය කරන්න නම්, වීරිය වර්ධනය කරන්න නම්, ඉවසීම වර්ධනය කරන්න නම් යා සිහියෙන් ඉන්න ඕනේ. වීරියෙන් ඉන්න ඕනේ. ඉවසීමෙන් ඉන්න ඕනේ. අදිස්ථානය වර්ධනය කරන්න නම් අදිස්ථානයෙන් ඉන්න ඕනේ. එතකොට සිල් රකින්න හැම වාරයකදීම මෙයාට සිහියෙන් ඉන්න වෙනවද නැද්ද? වෙනදා සිල් කැඩෙනවාද? අපි හිතමුකෝ වෙනදා අපි අතින් බොරු 10ක් විතර කියවෙනවා. දැන් සමාදන් වුණා. හැබැයි එදා මම බොරු 5යි කිව්වේ. ඒ බොරු 5 කියන්න උනේ සීමාව ඉක්මවලා ගියකින්ද? සීමාව ඉක්මවලා ගියකින්ද බොරු 5ක් කියන්න උනා. පරස වචන වෙනදාට 10ක් කියවෙනවා. 5 කියුනේ. ඇයි ඒ? අර ගත අදිස්ථානෙ හින්දා. නේද? අපි දන්නවනේ හොඳට අදිස්ථාන කරගත්තොත් මේක කරන්නේ නැහැ කියලා. ඒ අදිස්ථාන කරගත්තා විතරක් නෙවෙයි අදිස්ථාන කරගෙන කඩන්න නැතුව ඉන්නකොට බලන්න.
අපි අදින් 5 සැරයක් කැඩුණා කියනකො පරස වචන වෙනද 10 සැරයක් කැඩෙනවා. දැන් මෙදා 5 සැරයයි කැඩුනේ. ඒ 5 වතාවේදීම සිහියෙන් ඉඳලාද නැද්ද? වීරියෙන් ඉඳලාද නැද්ද? ඉවසීමෙන් ඉඳලාද නැද්ද? අදිස්ථානයෙන් ඉඳලාද නැද්ද? එහෙනම් අන්න වැඩ වර්ධනය වෙනවා. අපේ හුඟක් අයගේ වැඩේ තියෙන්නේ සීලයක් සමාදන් වෙනවා, සමාදන් වෙලා ඒක ආරක්ෂා කරන්න ඕනේ කියලා හිතාගෙන සමාදන් වෙලා එක සැරයක් කැඩුනහම ඔක්කොම අතරින් හොක අනේ මට මේ සීල් රකින්න බෑ. එන සීලය ගැන අර්ථය දන්නේ නැහැ අපි. අර්ථය දැනගත්තාම අපිට ඇත්තටම මොකටද කියලා මොකද කරන්න ඕනේ? කැඩුනොත් කැඩෙන වාරයක් ගානේ නැවත සමාදම් වෙන්න ඕනේ. අන්නේ සමාදම් වෙනකොට ඔන්න ඔය පරිඋත්ථාන කියන මට්ටමේ ඉඳලා ව්‍යතික්‍රමන මට්ටමට යන සීමාව ඉහළ දාගන්න පුළුවන්. ඒක අපිට තේරෙන විදිහට කියනවා නම් අමාරුවෙන් රැක්කොත් ලේසියෙන් රකින්න පුළුවන් වෙනවද නැද්ද? ඕනෑම දෙයක් ජීවිතේ බලන්න අමාරුවෙන් වාහනයක් කෙලවන්න පුරුදු වෙනකොට පස්සේ ලේසියෙන් පුළුවන්. අමාරුවෙන් සමහර දේවල් ඉගෙන ගන්නවා ඒවා පස්සේ කාලේ වෙනකොට පටන් ගත්ත කාලේ හරිය අමාරුයි පස්සේ ගොඩාක් ලේසි. යමක් අමාරුවෙන් කළොත් ඒක ලේසියෙන් කරන්න පුළුවන් තත්ත්වෙට පත් වෙන බව අපි හොඳාකාරවම දන්නවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපි දැනගෙනම ක්‍රමානුකූලව අපේ සිත්වල ඔය ව්‍යතික්‍රමන සීමාව ඉහළ දාගන්න ඕනේ. ඒක නැවත සාකච්ඡා කරන්න ඕන දෙයක්. එහෙම නැත්නම් ඉතින් බොහෝ පාපයන් රැස් වෙන එක අයින් වෙනවා. වැරදි ක්‍රියාවන් සිද්ධ වෙන එක අයින් කරගත්තේ නැත්නම් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේකට මොකද කරන්න ඕන? දවස ගානේ හරියට ගෙදරදී ඉතා නිවැරදිව බුද්ධ වන්දනාවක් කරමින් සීලය සමාදන් වෙන්න ඕන. මේකට තියෙන හොඳ ක්‍රමයක් සිද්ධ කරන්න. අපිට ඇත්තටම පුළුවන් වෙන්න ඕනේ හැන්දෑව බුද්ධ වන්දනාවේදී බුදුරජාණන් වහන්සේ ගැන හොඳ අදහසක් ඇති කරගන්න. මට බුදුරජාණන් වහන්සේ ජීවමානව මුණ ගැසුනොත් මොනවා කියයිද කියලා හිතුවොත් මොනවා කියයිද? ඔය දරුවෝ දිහා විතරක් බලාගෙන ඉඳලා නම් හරියන්නේ නැහැ කියලා කියයි. නේද? ඔය බණ විතරක් ඉඳලා හරියන්නේ නැහැ භාවනා කරන්න ඕනේ නේද? කියලා කියයි. ඔය ගන්න වීරිය මදි, ඔය ගන්න ඉවසීම මදි, ඔය ගන්න කැපකිරීම නේද? ඔය දන් දීදී විතරක් ඉඳලා හරියන්නේ නැහැ. හිතේ කුසලයේ වර්ධනය කරගන්න ඕනේ. ඔය කරන කැපකිරීම මදි කියලා කියයි. ආන්ගේ විදියට හැමදාම හැන්දෑවට මෙනෙහි කරලා පිරිසිදු තැනක පිරිසිදුවට බුද්ධ වන්දනා කරන්න තැනක් සකස් කරගෙන අන්න එතෙන්දී හැමදාම තමන්ගේ සීලය ආවර්ජනය කරන්න ඕනේ. නැත්තම් බෑ. සීලය ආවර්ජනය කරන්න ඕනේ. මොකද මේ හිත මට අයිති එකක් නෙවෙයි. මේක යම් වැරදීමක් හින්දා ඉදිරියට යන වැඩපිළිවෙලක්. ඒ හිත හේතු අනුව සකස් වෙන එකක්. මගේ අතින් සීලය කැඩෙනවා නම් ඒ සීලය කැඩෙන්නේ අපි දන්නවා ලෝකේ සියල්ල සිද්ධ වෙන්නේ හේතු ඇතුව. සියල්ලම සිද්ධ වෙන්නේ හේතු ඇතුවද නැතුවද? හේතු ඇතුව කියලා දන්නා ධර්මයේ තුලින් ඒ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ ඔය විදිහට මේ අසජි මහ රහතන් වහන්සේ දේශනා කරපු දේශනාව අනුව හැම තැනකම දේශනා කරලා තියෙන දේවල් අනුව අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ස්වභාව ධර්මයේ තුල අපේ ක්‍රියාකාරීත්වය තුල තියෙන එකක් තමයි හේතු නැතුව මුකුත් වෙන්නේ නැහැ. ඉබේ වෙන්නේ නැහැ. එහෙනම් මගේ තුල සිල් කැඩෙන්නේ හේතු ඇතුවද හේතු නැතුවද? හේතුවක් හින්දා කැඩෙන්නේ. මං අහනවා මේ අත්ංගෙන් කල්පනා කරාද මගේ සීලය මට රැක ගන්න බැරි ඇයි? මේ ලෝකේ අඛණ්ඩව අචිද්දව අසබලව අකල්මාස බුද්ධිස්ස විඤ්ඤුප්පසත්ත සමාධි සංවත්තනික ආදි වශයෙන් නිවනටම හේතු වෙන විදිහට සිල් රකින්න අය නැද්ද? ඒ කට්ටිය මං වගේම බත් කන අයද නැද්ද? මං වගේම දෙවොපියන්ගෙන් ඉපදිච්ච අයද නැද්ද? දැන් අපි දන්නවා නේද? අපිට මේ මෑතක පහළ වෙලා අපි අතරින් මේ වෙනකොට සමු අරගෙන තියෙන අපවත් විවදාලා අපේ ගෞරවනීය නායකයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පිළිබඳ නොදන්න කෙනෙක් නැහැ බෞද්ධ ජනතාව අතර. ලෝකෙටම බිහි වෙච්ච ලංකාවෙන් බිහි වෙච්ච මහා ශ්‍රේෂ්ඨ අතිවරයන් වහන්සේ නම. උන්වහන්සේගේ සීලය ගැන උන්වහන්සේම අපේ යහපත සඳහා බොහෝ අවස්ථාවල සඳහන් කරලා තියෙනවා. ඒක මාන්නයක් සඳහා නෙවෙයි උන්වහන්සේගේ
සීලය ගැන සඳහන් කරලා තියෙනවා. සීලය පැත්තක තියන්න එක තැනකදී සඳහන් කරනවා එක් වස් කාලයකදී සඳහන් කරලා තියෙනවා ප්‍රසිද්ධිය නෙවෙයි තාමත් විශ්වාසවන්තව ඒ පිළිබඳ සාකච්ඡා කරපු අවස්ථාවක් අපිට දැනගන්න ලැබුණා. එක් වස් කාලයේ 3 මාසය තුල අකුසල මාත්‍රීය අකුසල සිතුවිල්ලක් ඉපදෙන්නේ නැත්නම් ඒ මාස තුන ජීවත් වුණා. අකුසල සිතුවිල්ලක් උපදින්න නැත්නම් ජීවත් වුණා කියන්නේ. ඒ කියන්නේ ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් නැතුව. උන්වහන්සේ ගමක ඉපදිච්ච කෙනෙක්. අම්මගෙන් වියවීමක් සිදු වුණා පොඩි කාලෙම ඉතින්. ගෝවිතැනින් යපුණා. බත් කෑවා. අපි වගේම හැදිච්ච වැඩිච්ච ප්‍රශ්න නොතිබ්බ කෙනෙක්. ප්‍රශ්න තිබුණ කෙනෙක්. අපි ඔක්කොමලා කියනවා අපිට සිල් රකින්න බෑ මේ සමාජයේ කියලා. අපිට සිල් රකින්න බෑ කියනවා, නිදහසට කාරණා කියනවා, දරුවෝ හින්දා බෑ කියනවා, දෙමව්පියෝ හින්දා බෑ කියනවා, පරිසරයේ හින්දා බෑ කියනවා, සමාජයේ හින්දා බෑ කියනවා. ඒ තරම් බොරුවක් තවත් තියෙනවද නැද්ද? ඒකම බොරුවක්. හරි. එක හේතුවක් තියෙනවා ඇයි අපි මට සිල් රකින්න උන්වහන්සේලාට ඒ විදිහට සීලය ආරක්ෂා කරගන්න පුළුවන් නම් මට බැරි මොකද කියලා මම කවදාකවත් හේතුව හොයන්නේ නැහැ. හේතුව හොයන්නේ නැහැ පින්නත්. මගේ ඉවසීමේ සීමාව අදිෂ්ඨානය වීරය එතකොට සිහිය ඉවසීම ඒ වගේ බොහෝ උපේක්ෂාව මෛත්‍රිය වැනි ගුණාංගයන් මගේ సంతානය තුළ වර්ධනය වෙලා තියෙනවා. මදි. මගේ හිතෙන් නැగిලා එන්නේ නැහැ. ඒවා නැగిලා එන්න ඕනේ. ඒවා නැగిලා එන විදිහට සකස් කරගන්න ඕනේ. හරිද? ඒකට සීලයෙන් පුහුණු කරන්න ඕනේ. සමාධිය වඩන්න ඕනේ. ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ. ඒවා ගැන අපි ඉදිරියේදී කතා කරනවා. නමුත් මෙතෙන්දී අපි මේ කතා කරන්නේ සීලය ගැන විතරයි. අකණ්ඩව සීලය ආරක්ෂා කරන්න ඕනේ. සමාදන් වෙලා ක්‍රමානුකූලව ටික ටික මොකද වෙන්නේ? අන්න අර එහෙම ටික ටික වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? අපිට ඒක කැඩෙන වාර ගන්න ගොඩාක් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ගොඩාක් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද සමාදන් වුණාද කියලා බලන්න උගාක් අය සිල් සමාදන් වෙන්නේ නැහැ. ඔච්චර වටිනවද සිල් සමාදන් වීමෙන් ලැබෙන ආනිසංස ගැන අපි හිතලා. ඔය තමයි මේ විතික්‍රමන මට්ටම ඉහළ දමාගෙන අනිත් එක කයෙන් කෙරෙන වැරදි වචනයෙන් කෙරෙන වැරදි. දේවදූත සූත්‍රය එහෙම අහලා තියෙනව නේද? දැන් මේ දේශනා මාලාවේ අපි එක තැනකදී දේවදූත සූත්‍රය ගැන සාකච්ඡා කරනවා ළඟදිම දිනයක. එතකොට මේ මොකක්ද අපායන්ට හේතු වෙන්නේ? කයෙන් කෙරෙන වැරදි, වචනයෙන් කෙරෙන වැරදි, සිතෙන් කෙරෙන වැරදි මූලිකව ඒ ටික. හරි. එහෙනම් මේ අපි හිතනවා මේක පොඩි දෙයක්ද කියලා. කයෙන් කරන වැරදි පොඩි දේවල්ද? වචනයෙන් කරන වැරදි පොඩි දේවල්ද? සිතෙන් කරන වැරදි පොඩි දේවල්ද? නෑ පොඩි දේවල්. එහෙනම් ඔන්න අපාගාමී ගමන අයින් වෙන්න පළවෙනි කාරණාව. ඊළඟට අපේ තියෙන මේ නිවන් දකින්න තියෙන අවස්ථාව වර්ධනය කරගන්න සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව කියන අංග තුන වර්ධනය කරගන්න සීලය ඕනේ. ඊළඟට ඒ විතරක්ද බලන්න මේවා අපි දැනගත්තට කමක් නැහැ. දැනගෙන තියාගන්න ඕන සීලය ගැන කතා කරන වෙලාව හින්දා මේ දෙවියන්ගෙන් පිහිට ලබා ගන්න තියෙන එක ක්‍රමයක් මොකද්ද? හොඳම ක්‍රමයක්. අපි දෙවියන්ගෙන් පිහිට ලබා ගන්න කටයුතු කරනවා දන්නවනේ. මිත්‍යා දෘෂ්ටික ක්‍රමයකට කරනවනේ. දෙවියෝ නැද්ද? දෙවියෝ ඉන්නවා. දෙවියන්ගෙන් පිහිට ලබා ගන්න අපි මොකද කරන්නේ? පළතුරු වට්ටිත් අරගෙන ගිහිල්ලා ඒවැ මුදලුත් තියලා ඔළුවේ තියාගෙන ගිහිල්ලා සුදු පිරුවටත් ඇඳලා ඒ පොලම් ගොඩක් කරනවා. නැත්නම් තැන් වලට ගිහලා යදිනවා. පහන් තියලා එන්න කියලා කතා කරනවා. ඒකකින්වත් දෙයියෝ ගෙන ගන්න බෑ. දෙවියන්ට ඕන කරන්නේ පිං. ඕන වෙලාවක ඕන කෙනෙකුට Tamanට අවශ්‍ය කරන දේ දුන්නොත් තමයි අනිත් පැත්තට උදව්වක් හම්බ වෙන්නේ. මොකද දෙවියෝ කියන්නේ නිවන් දැක්කයි නෙවෙයි. බොහෝ පින් ඒක රාශී කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. සාංගික දානයක් දෙන්න පුළුවන්. සාංගික දානයකටත් වැඩිය පින් ඒක රාශී වෙන බව බුදුරජාණන් වහන්සේ කුටදත්ත බ්‍රාහ්මණයට දේශනා කරා. ආවාසයක් හදලා පූජා කරා. ඊටත් වැඩිය පින් සිද්ධ වෙන බව දේශනා කරා. නිවැරදිව සරණාගමනිය ඇති කරගත්තා. ඊටත් වැඩිය පින් සිද්ධ වෙන බව දේශනා කරා. පංචශීලය ආරක්ෂා කරනවා. එහෙනම් යමෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් බොහෝ පින් වන්තෙක් බවට පත් වෙනවා. එයාට පින් තියෙනවා.
එයා අදිස්ථාන මාත්‍රයෙන් දෙවියන්ට පින් දෙනකොට දෙවියන්ට පින් ඕන නම් ඒවා ලබා ගත්තොත් අම්මා කෙනෙක් එකම දරුවෙක් ආරක්ෂා කරනවා වගේ ආරක්ෂා කරනවා කියලා අන්න පරිණාම සූත්‍රය සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපේ දරුවන්ට හරි අපේ වැඩ කටයුතු වලට ගියාම දෙවියන්ගෙන් පින් ඕන නම් මොකද කරන්න ඕන? පංචශීලය ආරක්ෂා කරනවා. ඊළඟට හොඳම නැකතක් හදාගන්න පුළුවන් පංචශීලය ආරක්ෂා කරනවා. ඉන්දියාවේ තිබ්බ ඒ බ්‍රාහ්මණය අතර තිබ්බ එක බලගත් නැකත තමයි සත්‍යද නැකත. බොහෝම කලාතුරකින් උදා වෙන නැකත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕනෑම ක්‍රියාවක් කරද්දී ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරද්දී සත්‍යද නැකතවත් වැඩි නැකතක් හදාගන්න අපිට පුළුවන් කියලා. මොකද්ද මේ නැකත? කය පිරිසිදුව, ඒ කියන්නේ කයෙන් කරන දේවල් වරද්දන්නේ නැතුව, වචනයෙන් කරන දේවල් වරද්දන්නේ නැතුව, චිත්තයෙන් කරන දේවල් වරද්දන්නේ නැතුව, කාය වාග් මනෝ කියන සුන්දර පිරිසිදුව යමෙක් යම් කාර්යයක් ආරම්භ කරනවාද අන්න ඒ නැකත සත්‍යද නැකතයි කියලා. සත්‍යද නැකතට වඩා වැඩි බලගතු නැකතක්. ඒ කියන්නේ කෙනෙක් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න හිතකින් නැතුව, පරුස වචන කියන්නේ නැතුව, කාණඝාත ආදී කරන්නේ නැතුව යම් කිසි වැඩක් පටන් ගන්නවා නම් ඒක කිරි උතුරනවා වගේ හරියනවා. අපේ යත්තන්ට මොකද වෙලා තියෙන්නේ? පුංචි ළමයිගේ කොණ්ඩේ කපන්නත් නැකතක් වුණ බයයි. නැත්තම් බයයි. මොකද මේ බය? තමන්ගේ සීලය පිරිසුදු නම් බය නැහැ වට. කෙනෙක් මැරිලා මලමිනි එළියට ගන්නත් බෞද්ධයෝ මේවා කඩා ගන්න ඕනේ. බෞද්ධයත්වෝ මේවට අභිමානයෙන් මුණ දෙන්න ඕනේ. මොන විකාරයක්ද මේ? හොඳ වෙලාවක් තිබ්බනම් මැරෙයිද? අර මනුස්සයා මලා මම එක දවසක් ගියා මොකද ඒ වෙලාවල් බැලුවේ? නැකත් බැලුවේ කාටද? නෑ හැමදෙන්නේ මැරිච් එක්කෙනා නම් මැරුණා මේ. ඉන්න අය වෙන එකක් තියා මේ පසුගිය වතාවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විෂයන් 10ට ගෙදරින් පිටත් වෙන්න නැකත් 10ක් හදලා අන්න මාධ්‍යයට දාලා තියෙනවා. උතෙන්ද මේ වැටෙන්නේ කිසිම යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ කියලා දේශනා කරපු ධර්මය හේතුව හොයන්න කියලා දේශනා කරාම මෙලෝ හේතුවක් දන්නේ නැහැ වෙලාවක් බලන්න යනවා හැම වෙලේම. පොඩ්ඩක් නැත්තම් වැඩේ වෙලා මිත්‍යා දෘෂ්ටිය. ඇයි බය? අන්න සීලය රකින්න කෙනා බය නැහැ. මගේ සීලය කියලා තමන්ගේ පැත්තෙන් පරාමර්ශනය කරගන්න පුළුවන් වෙනකොට මම මේ වගේ සිල්වන්ත කෙනෙක්, මම මේ වගේ ගුණවන්ත කෙනෙක් කියලා නැකත් කියනවා මොකක්වත් එයාට ඕනේ නැහැ. එයා දැඩි අධිෂ්ඨානයකට එනවා. එයාලා බය නැහැ කාටවත්. බෞද්ධයාට අභිමානය තියෙන්න ඕනේ. එතකොට තමයි නිවන් දකින්න ඕන පැත්තට හැරෙන්න පුළුවන්කම තියෙන්නේ. අපිව නැවත නැවත මතක් කරන මම කියවනේ මේ වැඩසටහන ප්‍රායෝගික වැඩසටහනක් කියලා. කියන්නේ බය නැතුව අතාරින්න. ඕන නම් ඔය නිවන් දකිත්වා කිය ඉඳලා හරියන්නේ නැහැ. බය නැතුව අතහරින්න, නැකත් අතහරින්න. කුලමල ගෝත්‍ර අතහරින්න. ඒවා දිහා බල ඒවායෙන් කේසාලෝමානකා දන්තා තතෝ මන්සන්නහරු කිය මෙහෙ ගිහින් භාවනා කරන්න යනවා. භාවනා කරන ඇත්තම ගෙදර ඇවිල්ලා කියනවා අර විවාහය කරනවා නම් ලේවල කුලේ බලන්න ඕනේ, මස්වල කුලේ බලන්න ඕනේ, කටුවල කුලේ බලන්න ඕනේ, එහෙම එකක් කියනවා. නේද? විකාරයද නැද්ද? නිකම් විකාරය නෙවෙයි, පුදුමම විකාරය. නේද? ඒකද මේවා අතහැර සමානාත්මතා හැඟීමකට එනතුරු නිවන් දකින්නට ඔක්කොම එකයි කියන දැනට අපිට එන්න වෙනවා. ඒකද මේ හිතට අවබෝධ කරලා දෙන්න වෙනවා. එන්නේ ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය Tamanට ලැබෙන්නේ මෙන්න මේ සීලයෙන්. දෙවියන්ගේ පිට ආරක්ෂාව පවා අවශ්‍ය කරන දේ Tamanගේ මේ සීලයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද අපි ඊළඟට අමනුෂ්‍ය බය. හොඳට සිල් රකින්න කෙනෙකුගේ ආසන්නයකට කවවත් අමනුෂ්‍යයෙකුට එන්න පුළුවන්කම නැත්තේ නෑ. ගෙවල් දොරවල් හොඳට පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු කරගෙන අපි අහලා තියෙනනේ සමහර අයට ඔය ඇත්තටම කියන්න බලන්න අමනුෂ්‍ය දෝෂ ආදී එන අයගේ කටයුතු දිහා බලපුවම ගොඩක් අපිරිසිදුයි, ගෙවල් අපිරිසිදුයි නේද? කම්මැලි, පාන්දර නගින්න අය නෙවෙයි, එහෙම නෑ නිකන් මහා කෙඩායරි වෙලා වගේ ඔහේ ඉන්න අය. ඒ මොකද අමනුෂ්‍යයින්ටත් වැඩිය මානසික தත්ත්වය පල්ලෙහා. මෙච්චර මනුස්සය කියලා උසස් මනසක් තියෙන මනුස්සයෙකුට ශක්තිමත් නම් තමන්ගේ සිහිය, නුවණ, වීරිය, ඉවසීම, අදිෂ්ඨානය ආදී ශක්තිමත් නම් සිල් රකින්නවා නම් කුමන අමනුෂ්‍යයෙකින්වත් බලපෑමක් එන්නේ. ඒ විතරනේ අනවින, කොඩවින, බන්ධන, හූනියන් ආදී. ඒවා ගැන මොකද? ඒවත් එහෙමයි. ඒ කිසි දෙයක් කරන්න බෑ සීලවන්තයෙකුට. හොඳට සිල් රකින්න කෙනෙකුට. ඇයි?
ඒවෙන් තියෙන බලය හරියට නිකන් අලිය සීලයෙන් ලැබෙන බලය අලියෙක් නම් අර වගේන් හම්බෙන බලය කුරුමිනියෙක් වගේ. අලියෙක් ඉස්සරහා කුරුමිනියෙකුට මොකක් කරන්නේ? නේද? එහෙනම් අපිට මෙච්චර ලොකු දෙයක් ලැබිලා තියෙනවා. මෙච්චර ලොකු දෙයක් ලැබිලා තියෙනවා නම් ඇයි අපි මේකෙන් ප්‍රයෝජනයක් ගන්නෑ? ඒකට සීලය ආරක්ෂා කරන්නේ නම් මේ වගේ අපිට මහා බලගත් තත්යකටපත් වෙනවා. තමන්ගේ භෝග විනාශ වෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නොමුලාව කාලක්‍රියන්නේ කරන්නේ නැහැ. ඒ කියන්නේ මුලා වෙන්නේ නැහැ. මේ කවදාකවත් හරියට සිල් රකින්න අය මුලාවටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ ඉතා සුරක්ෂිත කරගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අර දැන් සිල් රකින්න උවමනාව තිබ්බට අර සීමාව ඉක්මවා ගියොත් සීල රැකගන්න බැරි වෙනවා. අන්නේ සීමාව දැනගෙන මට මොකද මෙහෙම වෙන්නේ? මට ඇයි මෙහෙම වෙන්නේ? කියලා දැනගෙන ඒ සීමාව ඉහළ දමා ගන්න ඕනේ. ඒ සීමාව ඉහළ දමා ගත්තොත් ඔන්න අපිට පහසුවෙන්ම මේක කරන්න පුළුවන් වෙනදාට වඩා වැඩියෙන් කරන්න පුළුවන්. ඊළඟට බලන්න පොඩ්ඩක් නැත්තම් එක දිගට කරදර වෙනකොට මොකද කරන්නේ? මොනවා කරත් නවත්තන්න බෑ අසනීප වෙනවා. මොනවා කරත් නවත්තන්න බෑ කරදර වෙනවා. ඕන් අපේ කට්ටිය ගිහිල්ලා කියනවා කට්ටියට මේ අපල කාලයක් ඇවිල්ලා. නේද? යන්න ගිහිල්ලා අර දේ කරගන්න, මේ දේ කරගන්න, මේ කී කියන යන්ත්‍රය එල්ල ගන්න, මුදු දා ගන්න එක කියනවා. දැන් මොකද කරන්නේ? අපිට ශ්‍රද්ධාව තිබුණා නම් ඉස්සෙල්ලාම හොයලා බලන්නේ මොකද්ද මේ අපලේ කියලා කාගේ පැත්තෙන්ද? බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙන්නේ? මොනවද දේශනා කරලා තියෙන්නේ? නේද? අපලය කියන එක ඇත්ත නම් ඕක කොහෙද ලියලා තියෙන්නේ? කේන්දරේ. නේද? ඇත්ත නම් කියමුකෝ. කේන්දරේ ලියලා තියෙන්නේ. කේන්දරේ හැදුවේ කවද්ද? උපන් වෙලාවට. එහෙනම් උපන් වෙලාවට ලියලා තියෙනවා නම් මෙහෙම වෙන්න තියෙනවා කියලා ඒක මොකක් වෙන්න ඕනද? පෙර කර්මය. පෙර කර්මය වෙන්න ඕනේ. එහෙනම් පෙර කර්මානුරූප තමයි දැන් මේ කරදර එන්නේ. කර්මය වෙනස් කරගන්න බුදුරජාණන් වහන්සේ නවග්‍රහ මුද්ද දාන්න කිව්වේ. කර්මය වෙනස් කරගන්න බුදුරජාණන් වහන්සේ බෙරෙල්ල ගන්න කිව්වද? කොහොමද කිව්වේ? කාය සංවර කරගන්න, වචනය සංවර කරගන්න, කොහොමද භාවිත කාය, භාවිත සීල. අද කාය සංවර කරගන්න, සීලය ආරක්ෂා කරන්න, භාවිත චිත්ත, සමාධිය වඩන්න, භාවිත ප්‍රඥා. විදර්ශනාව ඇති කරගන්න. බලන්න පින්නත්නි, අන්න එහෙම කටයුතු කරොත් ඒ කියන්නේ ඇයි මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මගේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්නේ නැත්තේ? බය නැති වෙන්න ඕනේ. අම්මයි තාත්තයි සීයයි ආච්චි අනෙක් කට්ටියයි සහෝදරයෝ එකතු වෙලා හරි පුතේ බුදුරජාණන් වහන්සේගේ නැකතට අපි දරුවාගේ කොණ්ඩේ කපමු. නැද්ද? දරුවාට අකුරු කියවම බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන නැකත. එහෙනම් අපි කට්ටිය එකතු වෙලා සතියක් සිල් රකින්න. හන්දාවට පන්සිල් සමාදන් වෙලා සතියක් අපේ සිල් පිරික්සම එක්කෙනෙක්වත් ඔන්න සිල් කඩන්න බෑ. කියලා වැඩේ පටන් ගන්න. නේද? ඊට පස්සේ හිත පිරිසිදු කර ගැනීම සඳහා අපි සතියක් මොකක් හරි භාවනාවක් අරගෙන භාවනා කරමු. හිතලා බලන්නකො කොච්චර ලස්සන වැඩපිළිවෙලක්ද ඒ කියලා. නේද? සතියක් එකතු වෙලා සාකච්ඡා කරලා සිල් රැකන මොකද ළමයි කොණ්ඩේ කපන්නේ. බුදුහාමුදුරු දේශනා කරපු දෙයට සත්‍යද නැකත හදාගන්න හදන්නේ. සතියක් භාවනා කරන හැමදාම පැය භාගයක්. එහෙම කරලා නේද? පුළුවන් නම් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකට ලව්වා නැත්නම් ගෙදර කට්ටිය එකතු වෙලා හොඳට පිරිත් ටිකක් කියලා Tamanට පහසුම වෙලාවක වැඩිහිටියෙක් ලව්වා ස්වාමීන් වහන්සේ නමකට කියලා හරි මොකද කරන්නේ? අපි අකුරු ටික කියවනවා. ඇයි මේකට නැකතක්? ඉන්න ඒ ටික කරන්නේ නැතුව කටයුතු කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ පිළිගන්න තරම් ආත්ම ශක්තියක් නැහැ කියන එකද නැද්ද? ආත්ම ශක්තිය නැහැ. පොඩ්ඩක් අත්තම් මොකද්ද කියන්නේ? මේ ඕවා කරලා ඉතින් පොඩ්ඩක් ඉසේකක්කමක් හරි ආවොත් එහෙම මේ අපේ නෝන මහත්තයයි අපේ නැන්දම්මයි දෙන්නම මෙහෙම කියයි. එහෙම කියයි කියලා අරයා එහෙම කියන්නේ ඇයි? එයාටත් තියෙන බයට. අද අනිත් අය මොන හරි කියයි. දැන් පේන්නේ බෞද්ධයත් පොඩ්ඩක් අත්තම් මොකද්ද? ගමනක් යන්න බෑ. දැන් දෙන්නෙකුට තුන් දෙනෙකුට මං යම් ගමන් යන්න හොඳ ගමන් යන්න කතා කරනකොට කියන්නේ නෑ හාමුදුරනේ මේ වෙලාව මෙන්න මේ වෙලාව පහු කරලා යන්න ඕනේ. මං හිතුවා ගෙදර මොකක් හරි වැඩක් ඇති. නෑ මොකක් කරන්නේ නෑ බලනකොට මොකද්ද මේ?
රාහු කාලය. බෞද්ධයින්ට රාහු කියන්නේ මොකද්ද? තමන්ගේ වැරදි ක්‍රියා, වැරදි වචන, වැරදි සිතුවිලි තියෙන වෙලාව තමයි රාහු කාලය. ඇත්තටම කියනවා. මොකද අපාය යන්න පුළුවන්. ඒකින්ද මේ රාහු කාලයක් අල්ලගෙන අපේ අම්මේ මොකක්ද මේ විකාර වැඩ? කිසිම හොඳ දෙයක් කරන්න ඉතින් Tamante ඒ ශක්තිය නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ පිළිගන්න මොකද්ද කුකුසක් තියෙනවා හිතේ. ආන්ගේ කුකුසත් එක්ක නිවන් දකින්න බෑ පින්නත්. අපි තා ප්‍රායෝගික කියන්නේ Tamante අවශ්‍ය නම් දෙවියන්ගේ පිහිට ආරක්ෂා පවා ගන්න පුළුවන්. නිවැරදිව සරණාගමණය ඇති කරගන්න නිවැරදිව සිල් රකින්න. හරිද? එහෙම කරන කෙනෙකුට ආයේ දෙවියන්ට යදින්න යන්න ඕනද? නෑ, කොහොමවත් ඕනේ නෑ. හැම කෙනෙක් පුළුවන් තමන්ගේ ශක්තිය උරගා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට තමන් පිහිටයි, තමන්ට ධර්මයේ පිහිටයි කියලා. මම පරිණාම සූත්‍රයේ තියෙන පැහැදිලිව. ධර්මයේ සරණ කොට ගන්න, පිහිට කොට ගන්න, තමන් සරණ කොට ගන්න, පිහිට කොට ගන්න. වෙනත් කෙනෙක් නෙවෙයි, වෙනත් දෙයක් නෙවෙයි. ඒකින්ද මේක ඉතා දැඩිව අපිට ඉතාම අභිමානවත් ජීවිතයක් තියෙනවා පිළිගන්න. ඇයි කියන්නකෝ? අපි අසරණ නැහැ. හරිද? මේ බලන්න. අසනීපයක් කියලා. හැම තැනම පරීක්ෂණ කරනවා කිසිම හේතුවක් හොයාගන්න බෑ. දැන් අපි හිතමු අපි අතප්පන්න නැතුව ගිහිල්ලා කියලා. කිසිම හේතුවක් හොයාගන්න බෑ. එතකොට අසරණද නැද්ද? ඇයි මේක වෙන්නේ කියලා දන්නේ නැහැ. දැනගත්තම කියනවා යන්තම් හේතුව දැනගත්ත දැන් ඉතින් ප්‍රතිකාර කරන්න පුළුවන්. ලෙඩේ හොයාගත්තොත් ප්‍රතිකාර කරන්න පුළුවන් නේද? ලෙඩේ හොයාගන්න බැරි වුණොත් අසරණද නැද්ද? බලන්න තමන්ගේ ලෙඩේ ඇතුලේ හිතේ ලෙඩේ හොයාගන්න බැරි මිනිස්සු හරිම අසරණයි. සිල් රකින්න උවමනාව තියෙනවා රැක ගන්න බෑ කියලා තමන්ගේ අසරණකම දැනෙන්න ඕනේ. නමුත් බුදු පියාණන් වහන්සේ අපේ චිත්තසංතානවල ඇති වෙන හැම හැඟීමකටම හේතුව දේශනා කරලා තියෙනවා. නැති කරන්නේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා. එහෙනම් අපි අසරණද? ඒකට අපි කරන කියන හැම දෙයක්ම හේතුව දැනගෙන කරන්න තරම් අපිට හැකියාව තියෙන්න ඕනද නැද්ද? නේද? මේ මොට වෙච්ච ඔළුව සිවුණු කරගන්න ඕනේ. මොට වෙලා තියෙන ඌව හින්දා. පොඩ්ඩක් නැත්තම් දුවනවා අධික ලෝභයෙන් දුවනවා. අනේ අපේ ජයසිංහ මහ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලත් මොකද කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේ මේ ජයසිංහ මහ බෝධින් වහන්සේ එතන වැඩ හිටියා නේද කියලා කොච්චර බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන්ද නේද? ඒ අසිරිමත් මොහොතේ ජීවමානව වැඩ හිටිය ජයසිංහ මහ බෝධින් වහන්සේ කියලා. නේද? අපේ අත මොකද කරන්නේ? එතෙන්ට ගිහලා ඉක්මනට පඳුරක් ගැට ගන්නවා ලොකු දුවට ළමෙක්. හරි. ඒ වගේ මහා විකාරයක් ඒක. නින්දාවක් බුදුහාමුදුරන්ට කරන නින්දාවක්. බෞද්ධයත් මේක කරන්නේ අනිත් අය නෙවෙයි. බුදුහාමුදුරන්ට කරන නින්දාවක්. නිවන් දකින්නෙම නැහැ. ඇයි නිවන් දකින්නේ නැත්තේ? බුද්ධාලම්බන ප්‍රීතිය බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවා නම් කවදාකවත් ඔය වැඩේ කරේ. නෙක්කම්ම හැඟීම තියෙනවා නම් නෙක්කම්ම පුරුදු කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඔය විදිහට නිග්‍රහ කරයිද? නිවන් දකින්නෙම නැහැ. ඕ අයින් වෙනකන් නිවන් දකින්නේ නැහැ. එහෙනම් දැන් එඩිතර වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. බෞද්ධය එඩිතර වෙන්න ඕනේ. මම විශ්වාසය තියෙනවා කවුරු ගැනද? බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන විශ්වාසය. ඒ විශ්වාසයෙන් පිට මම කිසිවක් කරන්නේ නැහැ. ආන්ගේ විශ්වාසයේ මදිහින්දයි මේ තැන් වල යන්නේ. ඒ ශ්‍රද්ධාව නැතිකම නිවන් දකින්න අතිවිශාල බාධාවක්. මුළු ජීවිතේ සකස් කරගන්න විදිහ කොයි තරම්නම් ක්‍රමානුකූලව කොයි තරම්නම් සියුම්ව අපේ බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවද? මේ තියෙන ඔක්කොම ව්‍යසන ටික නැති කරගන්න ක්‍රමය නේද? අන්න එහෙම දේශනා කරලා තියෙද්දී අපිට අපි වෙනත් දෙයක් පිටිපස්සේ යනවා නම් අපිට මේක කරගන්න බැරි වෙනවා. ඒකින්ද මේවා පොඩි දේවල් කියලා හිතන්න එපා. කිසි කෙනෙක් හිතන්න එපා. අපේ විතික්‍රමන සීමාව අපි දැක්ක නේද දැන්? අනුසය පරිඋත්තාන විතික්‍රමන කියන කාරණා තුන කතා කරද්දී ඔච්චර පැහැදිලිව අපේ හිතේ ක්‍රියාකාරීත්වය, කෙලෙස් වල ක්‍රියාකාරීත්වය ඒවා නැති කරන ක්‍රමය. ඔය විතික්‍රමන කියන එක පාලනය වෙන්නේ සීලයෙන්. පරිඋත්තාන කියන එක ඒ නොසන්සුන්භාවය අඩු වෙන්නේ සමාධියෙන්. අනුසය නැති වෙන්නේ ප්‍රඥාවෙන්. ඒතර මේ කෙලෙස් ධර්ම තුන අවස්ථා තුනේම තියෙන කෙලෙස් ධර්ම තුන සම්පූර්ණයෙන් නැති කරගන්න සියලු ක්‍රමවේද හේතුවත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම්
අපිට මොන අසරණකමක්ද? නේද? මොන අසරණකමක්ද? ඒකින්ද ඒ අසරණකම් අතහැරලා දාලා ඕනෑ දෙයක් වුණ දෙන්නේ. මම මගේ ජීවිතය විනාශ කොහොමද මැරෙන්න ඉන්න මම. මැරලා ගියද ඔන්න කමන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයට පටහැනිව ජීවත් වෙලා නේද? ඉන්නවට වැඩිය ඕනෑකම මට උන දෙන්න කියලා මම නේද? ඒ කියන්නේ මරණය හොඳයි කියන එක නෙවෙයි මේ කියන්නේ. නේද? අර විදියට ඉන්නවට වැඩිය එක දවසක් ජීවත් වෙන එක හොඳයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල රැකිලා. ඒකින්ද ඒක තුල රැකෙන්න දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අපි අපේ ජීවිතය ඇත්තටම නිවැරදි කරගන්න ඕනේ. මේ පණිවිඩය හැම තැනම පතුරවන්න ඕනේ. ඔක්කොම යන පණිවිඩය මොනවද? සුවපල්ලා, පොල් ගහපල්ලා නේද? පලි ගන්න ක්‍රම ගැන, මිත්‍යා දෘෂ්ටික ක්‍රම ගැන, එක දේවල් ගැන, මුට්ටි වලන ඒවා ගැන, බන්ධන ගැන මොනවා හරි එකක් වුණොත් කියන්නේ එහා පැත්තක තරින් හුනියමක් කරලා කියලා. අයියෝ. ඊට පස්සේ නේද? ඒ කට්ටියත් එක නිකාම වෛර බැඳ ගන්න. මේ අපේ වැරදි ඔක්කොම. අපේ වැරද්ද අපිට පේන්නේ, අපේ වැරද්ද අපි හදාගත්තා නම් පින්නත් කාටවත් අපිට මොකවත් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් නිවන් දකින්න නම් තමන්ගේ ශක්තිය තමන් තුල වර්ධනය කරගන්න ඕනේ. හේතුව හොයන්න ඕනේ. හේතුව හොයලා තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය සුරක්ෂිත කරගන්න ඕනේ. ඒකින්ද දැඩි වීරියක් තියෙන, දැඩි අධිෂ්ඨානයක් තියෙන, දැඩි ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ඉන්න අපි අසරණ නෑ මම මොහොතකටවත් පත්‍ය තමන්ට දැනෙන්න ඕනේ. එවැනි උතුම් තත්වයකට තමන්ගේ චිත්තසංතානය පත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.